අයිබෝන් අදත් උදෑසන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් කලා ලෝකයේ අලුතෙන් වෙන වැඩක් එහෙම නැත්නම් කලා ලෝකෙට තවත් එළියක් ලබා දෙන කටයුත්තක් පිළිබඳව. ඒ ගැන අපිත් කතා කරන අද අපිත් එක්ක එකතු වන්නේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ඒ වගේම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක සමස්තයක් වශයෙන් ගත්තොත් ලංකාවේ කලා ලෝකයේ ඉහළම පෙළේ ශිල්පියෙක් නැත්නම් නිර්මාණ වේදිකයෙක් කියලා කිව්වොත් නිවැරදි. ඔහු අශෝක හඳගම අයිබෝන් අශෝක මහත්මයා. අයිබෝන්. අපි සාකච්ඡාවට පටන් ගන්න ලෑස්ති දැන් කොවිඩ් ප්‍රසංගතයත් සමගම බොහෝ දේවල් ඇන හිටලා තිබ්බා බොහෝ දේවල් නැවතිලා තිබ්බා සමහර අයට ආපහු පටන් ගන්නවාද කියන එක ගැන තමන්ගේ ශේෂ්ත්‍රවල බලාපොරොත්තු නැතුව හිටපු කාලයක් තිබ්බා. ඔබ හැබැයි කොවිඩ් එකත් එක්ක වැඩ දෙකකට බැස්සා. වේදිකා නාට්‍ය අවුරුදු 20කට විතර පස්සේ වේදිකා නාට්‍ය 30කට පස්සේ වේදිකා නාට්‍ය මේ පටන් ගත්ත කොවිඩ් ප්‍රසංගතයේ දෙවෙනි කාලේ සීමා වෙනකොට කියන්නේ ගිය වසරේදී. දැන් ඔබ සිනමාවෙත් අලුත් නිර්මාණයක් ඉදිරිපත් කරලා තිනවා. මේ කොවිඩ් එක්ක මේ වැඩේට බැසීම වැඩේට බැස්සේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? මෙහෙමයි ශානුක මම දැන් ඔය වැඩ සැලසුම් කරලා තිබ්බේ කොවිඩ් තත්ත්වය උදා වෙන්න ඉස්සර. කියන්නේ 2020 වසර වෙනකොට චිත්‍රපටිය කරනවා 2020 අග වෙනකොට චිත්‍රපටියේ රූගත කිරීම ඉවර කරලා නාට්‍ය වැඩ කටයුතු ආරම්භ කරනවා. ඊට පස්සේ මේ අවුරුද්ද ඒ කියන්නේ 22 අවුරුද්ද ඇතුළත ওই දෙක ප්‍රදර්ශනය සඳහා මේ කටයුතු කරනවා කියලා. ඕක තමයි මගේ සැලසුම 2019 වෙනකොට. ඒක මම තීරණය කරලා තිබ්බේ අවුරුදු 30කට පස්සේ මහ බැංකු සේවාවෙන් අයින් වෙනවා කියලා. එතකොට ඒ ඊළඟ අවුරුදු දෙකට සැලසුම් හදලා තිබ්බේ ඒ විදිහට තමයි. ඉතින් කොවිඩ් ආවා. ඉතින් කොවිඩ් ආවා කියලා දැන් මම කල්පනා කරේ දැන් කොවිඩ් ආවා තමයි. මේක ප්‍රශ්නයක්. හරි. හැබැයි මේ ප්‍රශ්නෙත් එක්ක ප්‍රශ්නෙට මුහුණ දෙමින් ජීවිතේ ඉස්සරහට යන්න ඕන කියන තැන තමයි මම හිතුවේ. මොකද මේ ප්‍රශ්නය වෙන ප්‍රශ්නයක් වගේ නෙවෙයි. දැන් පාස්කු බෝම්බේ කියලා හිතන්නකෝ. පාස්කු බෝම්බේ පිපුරුවා ඒක ඛේදවාචකයක් තමයි. නමුත් ඒ ඛේදවාචකයේ දවස් දෙක තුනක් සතියක් ඇතුළත ඒක ඉවරයි. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදිහට මිනිස්සු ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ වගේ ඉන්සිඩන්ට් එකක එහෙමනේ මහ බැංකු බෝම්බෙත් අපේ අත්දැකීම තියෙනවා. ඒ අත්දැකීම ලොකු ව්‍යසනයක් වුණා. ආයෙත් පහෝදා ඉඳන්ම අපි මහ බැංකුවේ වැඩ කටයුතු මේ පුරුදු පරිදි කරගෙන ගියා. මේක මම දැනගත්තා මේක එහෙම මේ නැවැත්තුවොත් ඉවර වෙන එකක් නෙවෙයි. හරි. එහෙනම් අපි වැඩ කටයුතු සදාකාලයටම මේ කල් දමමින් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට මම එච්චර කැමැත්තක් තිබ්බේ නැහැ. ඒක මගේ විදිහ නෙවෙයි. ඉතින් ඒ හින්දා මම ඉතින් සැලසුම් කරගත්ත විදිහටම ඒ කටයුතු හම්බ වෙන උදා වෙන ඉඩ ඇතුලේ කරගෙන ගියා. ඒ හින්දා චිත්‍රපටියත් ඉවර කරා නාට්‍යයත් ඉවර කරා. දැන් එහි මේ ප්‍රදර්ශන කටයුතු සඳහා මේ වෙහෙසෙනවා. ඉතින් මගේ සැලසුම් මං අඩාල කරගත්තේ නැහැ. ඔබට මතක ඇති ඒ කොවිඩ් වසංගත කාලේ කියන්නේ ඇඳ නීති කාලේ මාස 3ක් විතර තිබිච්ච කාලෙත් අර මේ Zoom එකෙන් කරා අපි පොඩි මේ beer without alcohol කියලා මේ කෙටි වෙන ෆිල්ම් එකක්. ඒ වගේ අර ඒවත් එක්ක ගැටෙමින් ඉඳිමින් වැඩ කිරීම තමයි ඉතින් මගේ පුරුද්ද. ඉතින් ඒක දිගටම කරා ඉතින්. ඔය පුරුද්ද ගැන මතක් කරපු හින්දා වහන්න කැමතිද දැන්? ඔබට ඒ පුරුද්ද පාසල් කාලේ නැත්නම් ඔබගේ මේ කලාවට ප්‍රවිෂ්ඨ වෙන කාලේ දැන් ඔබට තියෙන සමාජය ඇති වෙන දේවල් එක්ක ඔබ ඒකත් එක්ක මේ ගහගෙන යන්නේ නැහැ. ඔබ කොහොම හරි ඒකත් එක්ක ගලාගෙන යන පුරුද්දක හදාගත්තේ කොහොමද? ඔබ විශේෂ ස්වයං හදාගත්ත එක නැත්නම් ඔබට කොහොම තව ආభాස ලැබුණාද? මම දන්නේ මං හිතන්නේ පාසල් ජීවිතයේ ඇතුළෙත් අපි ඔය වගේ අකරතැබ්බ වලට මුහුණ දෙමින් තමයි මේ කටයුතු කරේ. දැන් උදාහරණයක් හැටියට කියනවා නම් අපේ මුල්ම නාට්‍ය අභ්‍යාසය ඉස්කෝලේ යන කාලේ කරනකොට ලොකු ගම් වතුරක් ආවා. මේ මට මතක හැටියට 1979 අවුරුද්දේ. ලොකු ගම් වතුරක් ඇවිල්ලා වැහැලා දවස් ගණන් හැලා ඒත් අපි අපේ කටයුතු කරගෙන ගිහිල්ලා ඉතින් නාට්‍යයක් පුහුණු වෙමින් හිටියේ ඒක කරා. ඊළඟට ඔය මාගාත හෙන වගේ නාට්‍ය කරනකොට මේ මහා ව්‍යසන සමයක් ඉතින් අපි ඒ කාලෙත් ඉතින් ඒවා කරා. ඒක ඇත්තටම ඒවට එක විදිහකට ඒවට මුහුණ දෙමින් ඒවට අර විවෘත වෙමින් අනාවරණය වෙමින් ගත කරපු ජීවිත පුරුද්ද වෙන්නත් පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඒක මම හිතන්නේ ඒකම තමයි ඒකට හේතුව කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඔව් අපි දැන් අපි ප්‍රධාන මාතෘකාව දවසේ කතා කරන්නේ මේ ඇල්බෝද්‍රා චිත්‍රපටය
ඇල්බෝට චිත්‍රපටය ගැන කතා කරමු. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන්නේ නෙරූඩා කියන කවියා. එයාගේ ඔහු චිලි රටේ ලංකාවේ කොන්සල්වරයා විදිහට වැඩ කරනවා. මේ චරිතය හොයාගෙන නෙරූඩා ගැන අපිට කතා කරපුවම පිට කලින් තිබේ වෙන චිත්‍රයක් වෙන්න පුළුවන් අහන කෙනෙක්ට බලන කෙනෙක්ට දන්න කෙනෙක්ට. මේ විදිහ නිර්මාණයක් කරන ඔබට සිතුවිල්ලක් ආවේ කොහොමද? ඒකට මොකක් හරි කලින් ඉඳන්ම අදහසක් තිබ්බද මෙයා ගැන මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියන නැත්නම් ඒ අදහස කොහොමද පෝෂණය කරගත්තේ? ඔව්. පැබ්ලෝ නෙරූදා ලංකාවේ ඔහුගේ ඉතාමත්ම තරුණ කාලයේ අවුරුදු 2ක් විතර ලංකාවේ හිටියා කියන තොරතුර මම ඉස්සරලාම දැනගන්නේ තිස්සබේසේකර එයාගේ අයාලේ ගිය සිතක සටහන් කියන පොතේ ඒ පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ විස්තරය කියවනකොට තමයි ඔහු කියන්නේ ඔහු ඒ විස්තරය උපුටා දක්වන්නේ නෙරුදා තමන්ගේ ජීවිතයේ මතක සටහන් එකතු කරලා ලියපු මෙමුවා පොතේ එන එක පරිච්ඡේදයක මේ තියෙන සඳහන් වෙන සිතුවිලි මේකක් කියලා. ඒ හින්දා දැන් ඒ පොත ගෙන්නගෙන පොත කියවුවට පස්සේ මට හිතුණා මේක හරි නිකන් සිනමාවට නගන්නට සුදුසු නැගිය යුතු එකක් කියලා. එතකොට ඒක ඊට අමතරව ගත්තොත් එහෙම දැන් ඒ සිදුවීම එක්තරා විදිහක කියන්නේ දේශපාලනික අරුතකින් කතා කරන්න පුළුවන් සිදුවීමක්. මොකද්ද හේතුවකට දැන් 100 වසරකට අධික කාලයක් තිස්සේ මේ 100 වසරකට ආසන්න කාලයක් තිස්සේ ඒක කතා කරලා නැහැ. ඒක මග හැරලා තියෙනවා. එක පැත්තකින් නෙරුදා අතින් අර ඒක නෙරුදාගේ ගෙදර මේ තිබිච්ච ටොයිලට් එක එහෙම නැත්නම් මේ වැසිකිළිය සුද්ධ කරපු ඒ කාන්තාවත් එක්ක ලිංගිකව හැසිරුණා කියන සිද්ධිය බොහොම කැෂුවල් විදිහට තමයි ඔහු ඒක සඳහන් කරන්නේ. හැබැයි ඒක දූෂණයක් කියන එක පස්සේ කාලෙක තමයි මේ විචාරකයෝ සමාජ විශ්ලේෂකයෝ මතු කරගන්නේ. හරි. එතකොට දැන් මේක නෙරුදා එක පැත්තකින් තමන්ගේ හෘද සාක්ෂිය ඇතුලේ මේක හිර කරගෙන විඳවමින් 1929 සිද්ධ වෙච්ච මේ සිදුවීම 1968 එයා මෙමුවා එක ලියන්න පටන් ගන්න කල්මත් ලෝකෙ කිසි තැනක සඳහන් වෙන්නේ නැහැ. කාටවත් ඒක කියන්නෙත් නැහැ. ඒක හංගගෙන ඉඳලා තියෙනවා ඔහුගේ හෘද සාක්ෂියේ විඳවීම ඔහු එළියට දාන්නේ ඒක ඇතුලේ. එතකොට ඒක එළියට එන්නේ 73. 73 එළියට ආවට පස්සේ මේ 21 වෙනි සියවසේ පළවෙනි දශකයේ මේ මැද භාගයේ වෙනකොට තමයි ඕක දිහා විචාරාත්මකව බලන්න මේ සමාජ විශ්ලේෂකයෝ දාර්ශනිකයෝ පුරුදුනේ මේ පටන් ගත්තේ. ඒක සමාජ ව්‍යාපාරයක් වලට අනුප්‍රාණයක් වුණා 2018 විතර මේ වෙනකොට. ඉතින් ඕක ලොකු සිද්ධි ගොඩක් තියෙනවා. ඒකට මුලින්ම අතනින් මේ පිළිසිඳගත්ත අදහස මගේ හිතේ ලියලමින් වැඩමින් දශක 2ක් විතර මේ වැඩ කරා. ඉතින් දශක 1කමාරක් විතරවත් මේ වැඩ කරමින් තිබ්බා. ඉතින් අලුතෙන් ඒ කියන්නේ ඒ පිටපත ලියමින් සකස් කරමින් තමයි හිටියේ. ඉතින් මම ඒ අතරතුර කාලේ චිත්‍රපටි විදු ඇගේ අසාග ඉනියවන් අසන්දිමිද්දා කියන චිත්‍රපටි 4ක් කරා මේක හිත ඇතුලේ තියාගෙන. හරි. එතකොට ඒ පස්වෙනි චිත්‍රපටයේ හැටියට තමයි මේක එන්නේ. මගේ 11 වෙනි චිත්‍රපටිය පස්වෙනි චිත්‍රපටියේ හැටියට තමයි මේක එළියට එන්නේ. මේ දැන් අවුරුදු දෙකක්ම ඕක මගේ ඔළුවේ වැඩ කරමින් මේ ඒ කියන්නේ සැකසෙමින් තිබිච්ච පිටපතක්. ඔව් දැන් ඒ පිටපත ඔබ හැඩ කරලා නිර්මාණයක් විදිහට ඉදිරිපත් කරනකොට ඒක අපි දක්න එක දෙයක් තමයි මේ ඔබගේ අර හැම චිත්‍රපටයකම තියෙන නැත්නම් ඔබගේ හැම නිර්මාණයකම තියෙන කතාවක් තියෙන ඔබ ස්ත්‍රියක් වටා තියෙන කතාව ඒක ගොඩක් තව එක පැත්තේ ඒ ස්ත්‍රියක් එක තියෙන කතාවේ අර්බුදයක් නිර්මාණය වෙන තැන් තියෙනවා. ඒකේ තියෙන ලිංගිකත්වය සහ රොමාන්ටික් ගතිකුත් ඊට කියනවා. මේ කතාවේ ටිකක් ඒක වැඩිපුර කියන්නේ ගේන බවක් අපිට පේන්න තියෙනවා. සහ මේකේ වර්ණ භාවිතයේදී විශේෂත්වයකුත් තියෙනවා. ඒක මොකක් හරි විශේෂයෙන් මිසර අවධානය යොමු කරලා කරපු දෙයක්ද නැත්නම් දැන් මේක ඇත්තටම මට මේක මේ නෙරුදා ගැන කියන කතාවක් නෙවෙයි. ඒ කියන්නේ
ස්ත්‍රීන්ගේ තත්ත්වය පිළිබඳ කතාවක්. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේකේ නිරුදාගේ ආදරය හෝ නිරුදාගේ මේ ඇසුර සම්බන්ධකම ස්ත්‍රීන් 3 දෙනෙක් කරහා මේ ගමන් කරන විදිහ තමයි මේක ඇතුලේ තියෙන්නේ. එක්කෙනෙක් තමයි නිදහස්කාමී තරුණියක්. ඇය ආදරය වගේ දේවල් පිළිබඳව බොහොම නිදහසේ මේ හිතන කෙනෙක්. දෙවැනි එක්කනා බුරුමේ ඔහුගේ හිටි පෙම්වතිය ඇගෙන් බේරෙන්න තමයි ඔහු ලංකාවට එන්නේ. එතකොට ඔහු ඇගෙන් බේරෙන්න එන්නේ ඇගේ ආදරය ඇගේ මේ සෙනෙහස ඔහුට වදයක්. ඒ කියන්නේ ඔහුට තියෙනවනේ දැන් පිරිමියෙක් හැටියට තියෙනවනේ නිකන් ඩොමිනේෂන් එකක් නිකන් අධිකාරීවාදීකමක් මේ සම්බන්ධතාවයක් ඇතුළේ. ඒ අධිකාරීවාදය ඔහුට පවත්වාගෙන යන්න හම්බ වෙන්නේ නැති චරිතයක්. ඊට වඩා ඇය ඔහුට මේ ඔහුගේ ලෝකය ආක්‍රමණය කරනවා. ඔහුගේ මේ පුද්ගලික හරි මොකක් හරි නිදහස් පරිසරය ආක්‍රමණය කරමින් ඈ ඔහුට ආදරය කරන්නේ බොහොම ආවේශ වෙලා වගේ. එතකොට ඒක එයාට කරදරයක්. එහෙම වෙනකොට එයා ඒක කැමති වෙන්නේ අර වගේ අර නිකන් තමයි කැමති. නිකන් තුන්වෙනි එක තමයි මේ මොකද්ද මේ මෙහි අර කසල ශෝධක තරුණියත් එක්ක කරන මේ තියෙන මේ වගේ කසල ශෝධක තරුණිය දිනා ගන්න නිරුදාට හම්බ වෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. ඉතින් නිරුදා හිතනවා ඒක එයාගේ පරාජයක් විදිහට එක පැත්තකින් ගත්තා. මොකද හේතුව එයා විශ්වාස කරමින් ඉන්නවා එයාට ස්වභාවිකවම අයිතියක් තියෙනවා මේ ගැහණු මේ ශරීර වලට. ඒ කියන්නේ එයාට ඔහුට ලබා ගන්න බැරි එකක් නැහැ. හරි. ඒ කියන්නේ ඒ වගේ අදහසක ඉඳගෙන තමයි ඔහු ඉන්නේ. ඒක ඇවිල්ලා මේ නිරුදාහින්ද නෙවෙයි. ඒ එක පැත්තකින් පිරීමකම අනිත් පැත්තෙන් බටහිර වීම. හරි. එතකොට ආසියාකරයට කොහොමද මේ ඒක බලයක් විදිහට පවත්න්නේ කියන එක. ඔන්න ඔය තුන හරි තරහරහා වෙන මේවා එකක් තමයි කියන්නේ තමයි මේ චිත්‍රපටය ගොඩනැගෙන්නේ. ඒක තමයි සාකච්ඡාවට කේන්ද්‍ර වෙන්නේ. ඉතින් එතකොට ඒකදී වර්ණ භාවිතය අපි රතු පාට, නිල් පාට වගේ වර්ණ මේකේ එක්තරා විදිහක එමෝෂන් එකක්, හැඟීමක් සහ පොලිටිකල් සිම්බල් එකක් විදිහට විවිධ අයුරින් පාවිච්චි වෙනවා. ඔබ එතන මේ කිව්වගේ පිරිමින්ගේ තියෙන බලය නැත්තම් ඒ අධිකාරී භාවය කඩනවා. අනිත් නිර්මාණත් ඔබ කරනවා. කරලා කම්පනයක් ඇති කරනවා. ඇයි එහෙම ඔබ හැම වෙලේම මේ පිරිමින්ගේ අධිකාරී බලය කඩලා කම්පනයක් ඇති? නෑ ඒක අසාධාරණයි. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඒක අසමතුලිතතාවයක් මේ සමාජයේ තියෙන. ඒ කියන්නේ මිනිස් නිදහස සම්බන්ධ කතිකාවේදී හැමෝම සමාන වෙන්න ඕනේ. කාන්තාවක් කියලා මේ පිරිමියට වඩා පහළ තැනක ඉන්න ඕන කියන එකක් නෑ සම්බන්ධතාවයක්. හැමෝම සමාන වෙන්න ඕන. අන්නේ සමානකම නැහැ සමාජය ඇතුලේ. දැන් තියෙන්නේ අර ඉතිහාසයේ ඉඳන් ආපු පිරිමි මූලික පිරිමි අධිකාරීවාදී සැකස්මක් තමයි තියෙන්නේ. ඉතින් ඕක සමාජයක් දියුණුවට ඉස්සරහට තල්ලු කරනවා කියන්නේ ඕක කැඩෙන්න ඕන. කැඩිලා ඒක සමාන වෙන්න ඕන. සමානාත්මතාවයක් වෙන්න ඕන. ඉතින් ඒක දිනාගත යුතු තත්වයක්. ඒ දිනාගත යුතු තත්වයට අපි තාමත් ගමන් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ආසියානු සමාජයේ. ඒකට මම මේ චිත්‍රපටය කරන්නේ ඒ කියන්නේ ඒ සංවාදයේ මගේ සිනමාව ඇතුලේ අඩු වැඩි වශයෙන් හැම එකක් ඇතුලේම මේ පවතින. මොකද ඒක ඉවරයක් නෑ තාම. ඒක උදා වෙච්ච තත්වයක් නෙමෙයි, උදා කරගත යුතු තත්වයක්. ඉතින් ඒකින්ද ඉතින් මම ඒකට මගේ නිර්මාණවල අවධානය යොමු කරනවා. ඔව් දැන් මේ නිර්මාණ තවත් පේන දෙයක් තමයි දැන් ලෑනල් වෙන්ට් වගේ චරිත. ඒ චරිත ගැන සාමාන්‍ය සමාජයේ බොහෝ ඔවුන් ගැන දන්න හෝ නැත්නම් ඔහු ගැන හදාarලා තියෙන අයට අමතරව සාමාන්‍ය සමාජයේ නොදන්නා කාරණා ඔවුන් ගැන නොදන්නා විදිහට මේ චිත්‍රපටයේ ඉඟිපල කරනවා, පෙන්නනවා. එතකොට ඒ වගේ චරිතයක් උදාගෙන ඒ කාලේ තියෙන දේශපාලන සාහිත්‍ය ජන ජීවිතය ගැන ඔබ යම්කිසි මේකෙන් උත්සාහ කරනවද පෙන්වන්න? නැත්නම් මේ අපිටම හිතා ගන්න දෙන එකද? ඕ නෑ මෙහෙමයි. ලයනල් වෙන්ට් කියන්නේ ලංකාවේ හිටපු ඉතාමත්ම මේ ප්‍රගතිගාමී කලාකරුවෙක් කියලා කියන්නේ ඇත්තටම කලාවට බොහොම මේ සම්බන්ධකම් තිබිච්ච ඔහු පියානෝ වාදකයෙක්, ඒකම ඔහු වාර්තා සිනමාවට සම්බන්ධ වෙලා හිටිය ඔහු ඡායාරූප ශිල්පියෙක් මේ විශිෂ්ට ගණේ.
එතකොට දැන් ඉන්න මේ අපි දැන් ලයනල් වෙන්ට් රඟහල කියලා අපි දැන් හඳුනා ගන්න එක ඔහු හිටපු ගෙදර. ඉතින් ඔහු තමයි ලංකාවේ නෙරුදා ඉන්න කාලේ ඔහුගේ සමීපතම මිතුරන්ගෙන් කෙනෙක්. ඊට අමතරව 43 කණ්ඩායමට එහෙම ඔහු සෑහෙන ඒක පිහිටවන්න ඒකේ කටයුතු කරන්න ඔහු සෑහෙන මේ සමීපව මේ කටයුතු කරපු කෙනෙක්. ඉතින් මේ ලයනල් වෙන්ට් ගැන අපි දන්නවා නිකන් ලයනල් වෙන්ට් කියන්නේ විශිෂ්ට ඡායාරූප ශිල්පියෙක්. ඔහු මෙහෙම සීරියස් මිනිස්සෙක් කියන එක අපි දන්නවා. හැබැයි නෙරුදා මෙමුවායක ලියනකොට ඔහුගේ පුද්ගලික මේ දේවල් නෙලියන්නේ පුද්ගලික ජීවිතයේ පුද්ගලික සම්බන්ධකම් පුද්ගලිකව යා සමහර දේවල් බින්ද හැටි දේශපාලනික අත්දැකීමක් වුණත් පුද්ගලිකව බින්ද හැටි වගේ දේවල් තමයි මෙමුවායකේ ලියන්නේ. ඒ ලයනල් වෙන්ට් ගැන වැඩි විස්තරයක් නැති වුණාට නෙරුදා යාගේ ජීවිතයේ අනිත් අය ගැන ගාෂියා ලෝකා ගැන ඊට පස්සේ අනිකුත් මේ හම්බෙච්ච අනිත් චරිත ගැන ලියනකොට ඒගොල්ලන් ගැන දීර්ඝ විස්තර තියෙනවා. ඒ දීර්ඝ විස්තර ඇතුලේ මේ ඔහු ගොඩක් දේවල් ලියනවා. ඒ ලියන ආකාරය අනුව ලයනල් වෙන්ට් එක්කත් බොහොම පුද්ගලිකව මේ ළඟ මේ ගනුදෙනුවක් තිබිලා තියෙනවා කියන එක අපිට මේ අනුමාන කරන්න පුළුවන්. එතකොට මට අවශ්‍ය වුණේ ඇත්තටම ලයනල් වෙන්ට්ගේ ශාස්ත්‍රීය ජීවිතය එහෙම නැත්නම් අපි කවුරුත් දන්න අර එළියට පේන ජීවිතය නෙවෙයි ඔහුගේ ඇතුලේ ජීවිතයත් එක්ක නෙරුදා මොන විදිහේ මේ සම්බන්ධයක් තියෙන්න ඇද්ද කියන එක. ඒතකොට මේක ඇතුලේ කතා බහ වෙන්නේ අන්න ඒ සමීප මිතුරු සබැඳියාව. එතකොට ඔහුගේ ජීවිතයට බලපාපු හැටි. ඒක වෙන වැඩක් ඉතින් ඇත්තටම කියනවා. ඔහු මේ මුහුදේ නාන්න හැටි ඒවා සෑහළු කරන එකපාරට. ඔව් හරි කුළුපග සම්බන්ධකම් ඒවා ඉන්ටිමේට් සම්බන්ධකම් ඒවා ඇත්තටම මේ හුදු මිතුරු සම්බන්ධකමකුත් ඉක්මවා යන විදිහේ ළඟ සම්බන්ධකමක් විදිහට මම ඒක මේ ගොඩනගන්න උත්සාහ කරා ඉතින්. එතකොට දැන් මේ කතාවේ තවත් ප්‍රධාන චරිතයක් තමයි රත්න අයියාගේ චරිතය. කියන්නේ මෙල්කම් මෂාඩෝ අපේ රංගන වේදිකාව විසින් නිර්මාණය කරන චරිතය. ඊට අමතරව ඒ කතාවේ තව අපිට පේන චරිත තමයි නිවස ඉදිරිපිට සිටින කාන්තාව. ඒ වගේම තවත් තැනක අර මේ අර කසරසෝද ප්‍රජාවගේ ඒගොල්ල අර පඩි හම්බෙන දවසට මේ සතුටු වෙන ආකාරය. ඒකම ලයනල් වෙන්ට්ලගේ ඒ සාදය. කියන්නේ ඔබ ඒතර අර පොත් ගන්න පොත් කඩේට ගිහලා එතන නාගරික බව. මේ එක තැන් වලින් එක කතන්දර එක කතාව ඇතුලේ මේවා කරනවා. පෙන්නනවා. මේක ඇතුළේ ඔබ කියන්නේ නෙරුඩායේ කතාව ඇතුලේ විතරක් හිර වෙන්නේ නැතර කලින් කියපු දේ. මේ රත්න අයියා අතර ඉදිරියේ ගෙදර ඉන්න කාන්තාව සර ප්‍රජාවගේ කතාව මේ මොකද්ද මේ වෙන්නේ? ඔව් දැන් මේ කතාව මේ සිදුවීම් ගලාගෙන යන පරිසරයක් තියෙනවානේ. ඒතකොට ඒ පරිසරයේ විවිධ හැඩයන් එක පැත්තකින් භූ ලක්ෂණ අනිත් පැත්තෙන් මිනිස්සු අය හම්බ වෙන මිනිස්සුන්ගේ තිබිච්ච විවිධත්වය කියන එකත් මම මේක ඇතුලේ නොකිය කියන මොකද අපි කියන්නේ මේ නිකන් හුදු කතාවක් නෙවෙයි නිකන් එක්තරා විදිහක මේ පොලිටිකල් ලෑන්ඩ්ස්කේප් එකක් අපි ඒකට කිව්වොත් එම දේශපාලනික භූ දර්ශනයක් කියලා අපි හිතමුකෝ හරියට. ඔව් ඒක මම එතකොට සමහර නිර්මාණවල අර ප්‍රධාන චරිතය උඩට ගිහිලා අනිත් චරිත සාමාන්‍යකට උදව් කරන චරිත විතරක් එද්දී ඔබ මේක ඇතුළේ අනිත් චරිත ඔක්කොම මේ හා සම්බන්ධයක් තියෙන මේ මට්ටමේම චරිත කරනවා. ඔව් ඒකයි මේක ඇත්තටම එකක් මතු කරනවා වෙනුවට මේ අනිත් ඒවත් ඒකට මේ අඩු වැඩි වශයෙන් ඒ හා සමානව තියෙන විදිහට තමයි හදලා තියෙන්නේ. විශේෂයෙන්ම රත්න අයියාගේ චරිතය. රත්න අයියා මෙහි ප්‍රධාන මේ භූමිකාවක්. ඔහු තමයි third person. එහෙම නැත්නම් තුන්වෙනි කෙනා විදිහට එන්නේ. දැන් ඒක නෙරුදා කියන්නේ එයාගේ මෙමුවා එකේ එයාගේ පැත්තෙන් කතාවනේ. එයාගේ පැත්තෙන් කතාව තමයි එයා කියන්නේ. එතකොට මේ රත්න අයියා කියන කෙනා මේ හරහා තමයි ඇත්තටම මේ බීව කියන බලන කෙනා අපේ මේ point of view එක ඉදිරිපත් වෙන්නේ. කියන්නේ උදාහරණයක් ඇටියට එයාර දෙවන තරුණියත් එක්ක තියෙන මේ හමුව නෙරුදා විස්තර කරන්නේ එක්තරා විදිහක ෆැන්ටසි එකක් විදිහට. ඒතර ෆැන්ටසි එකක ආකාරයෙන් තමයි ඔහු මෙමුවා එකේ මේවා කරන්නේ. මම නිකන් පිළිමයක් එක්ක ඉන්නවා වගේ හැඟීමක් මට දැනුනේ කියලා නේ එයා කියන්නේ. හරි. ඒව නිකන් මවාපෑම්නේ. ඒ එයා කියන විදිය. හැබැයි ඇත්තක් තියෙනවනේ මේක වෙන පිටින් බාහිරින් බලනකොට අන්නේ බාහිර වීව් එක තමයි මේ රත්න අයියා හරහා දෙන්නේ. එතකොට රත්න අයියා එක පාරට අර නිකන් එක ලෙවල් එකට අවශේෂ මට්ටමේ ඉඳලා එක පාරට ඩක් ගාලා මේ වෙන මේකක්
බවට පොළාපයින උඩට එනවා මතුවෙලා එනවා. ඒක තමයි තියෙන මේ වෙනස. හරි ඒක ඒ සඳහා තමයි මේ ඒ චරිත සැකස්ම හදලා තියෙන්නේ. මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී දැන් ලංකාවේ ගොඩාක් චිත්‍රපටිකරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි අර තාමත් මන් දන්නේ ඒක අපේ සිනමාව තුළ තියෙනවා කියලා මේ කලා චිත්‍රපටි වාණිජ චිත්‍රපටි සම්භාව්‍ය චිත්‍රපටි කියලා බෙදපු කාලයක් තිබ්බා. ඒතකොට සහ තාක්ෂණයේ පැත්ත. ඒක අතාවුත් ඔබට චෝදනා වෙන්න වුණා ඔබගේ නිර්මාණයකට ඔබ ජපාන් කැමරාකරුවෙක් උදාගත් වෙලාවේ තාක්ෂණය සම්බන්ධ ඔබ ඉදිරි පියවරක් තියන්නේ. මේ චිත්‍රපටි ඔබ ඒ වගේ විශේෂ අවස්ථා කියන්නේ විශේෂ තාක්ෂණයක් උදාගත්තා නැත්නම් මේ කලාත්මක පැත්ත වැඩි කරන්න යම් කිසි විශේෂ දේවල් ඔව් දැන් මෙහෙමයි ශානුක දැන් මේ චිත්‍රපටිය අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන් නළු නිලියෝ ඇරුණාම විදේශයෙන් ගෙන්නපු නළු නිලියෝ ඇරුණාම අනිත් හැම එකක්ම 100% ශ්‍රී ලාංකිකයි. ඒ කියන්නේ අපේ ශිල්පීන් තමයි සම්බන්ධ වුනේ. දැන් මේකේ තියෙනවා CGI, ඒ කියන්නේ කම්පියුටර් ග්‍රැෆික්ස් තියෙනවා. ඊළඟට මේකේ තියෙනවා කලර් ග්‍රේඩින්, එඩිටිං, සිනමැටෝග්‍රැෆි මේ හැම එකක්ම ගත්තාම අපේ එකක්. අපි සවුන්ඩ් ඩිසයින් and සවුන්ඩ් මේ අරේන්ජ්මන්ට් ඒව ඔක්කොම මෙහෙ කරපුවා. අපි පොඩ්ඩකටවත් එළියට ගියේ නැහැ. ඉතින් ඒක විශේෂ තත්වයක්. විශේෂ මේ එකක්. ඉතින් ඒකින්ද මම හිතනවා මේක අපි මම අර ඔබ කිව්වා අර 1996 කරපු අර ජපාන් සිනමාකරුවා මේ ගෙනල්ලා සඳදඩේම කරනකොට ආපු විරෝධය සහ ඒත් එක්ක මේ ඒ කාලේ තමයි අපි ඒ පියවර තියන්න ඉස්සරහට ගත්තේ. මේක අපේ සිනමා නිෂ්පාදන තාක්ෂණය අපි ඉහළ දමන්න ඕන කියලා. ඇත්තටම ලංකාවේ නිෂ්පාදන තාක්ෂණය තමයි ඉස්සරලා මේ පියවරක් තිබ්බේ. ඒක තමයි ඉහළ ගියේ. එතකොට අපේ හෝල් තියටර්ස් ඔක්කොම ඒකට ගැලපෙන විදිහට නැවත මේ සකස් වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ ඇත්තටම කියනවා. එතකන් තිබිච්ච පරණ අර මේ ප්‍රොජෙක්ට් මේ මොනෝ සවුන්ඩ් තියෙන මේ ප්‍රොජෙක්ටර්ස් තමයි තිබ්බේ කාබන් නාක් එකෙන් මේ පෙන්නන. ඉතින් ඒව මාරු වෙලා මේ චිත්‍රපටි මේ මෙච්චර මෙහෙම තාක්ෂණයක් එක්ක තියෙන මේ චිත්‍රපටි පෙන්වන විදිහට හෝල් හැදෙන්න පටන් ගත්ත එක. දැන් මම හිතනවා ඉතින් ලංකාවේ සෑහෙන මේ දියුණුවක ඒ තාක්ෂණික තත්ත්වයන් තියෙනවා කියලා. ඒ කියන්නේ ලෝක මට්ටමට මේ ගැලපෙන විදිහට අපි තව ඉස්සරහට යන්න ඕන. මොකද ඒක අපි යාවත් කාලීන වෙමින් ඉදිරියට යා යුතු එකක්, දියුණු කරගත යුතු එකක්. ඒක මේ දැන් කෙරෙමින් තියෙනවා. මේ චිත්‍රපටයේ විශේෂයෙන්ම දැන් අර විදේශ නිරූපණයේ චරිත රඟපාන විදේශ රංගන ශිල්පියා එතකොට බුරුම තරුණිය චරිත රඟපාන ඒ අතර මල්කම් මචාඩෝ රිතිකා මේක දේශීය නළුනිය මේගොල්ලන්ගේ සහ සම්බන්ධ මේ නිර්මාණ ඇතුළතදී මොන වගේ ඔබට අධ්‍යක්ෂ කරන විදිහට ඔබට දැනුනේ මොකද්ද මේ දෙගොල්ලන්ගේම නෑ මෙහෙමයි ඇත්තටම කියනවා නම් දැන් ඒගොල්ලෝ මෙහෙට ආවට පස්සේ අපි ඔක්කොම එක කමියුනිටි එක ජන කොටසක් විදිහට තමයි අපි නෝනගම පැත්තේ තමයි මේක රූගත කරේ. රූගත කිරීම වලට ගිහිල්ලා හිටියේ. එතරකට මේගොල්ලෝ ඔක්කොම එක යාළුවෝ. ඒ කියන්නේ එක පිරිසක්. මිසක් මේ අරයා මෙහෙන් ආවා යා හින්දා මෙහෙට අඩුම තරමින් විශේෂයෙන් ඛණ්ඩවත් හැදුවේ නැහැ. ඉතින් අපේ ඒවම තමයි එකක් කාලා හිටියේ. ඉතින් ඒ මුහුව ඕන. ඒ කියන්නේ රඟපෑමක් කරනකොට ඒ සමීපකම අත්‍යවශ්‍යයි. ඒක මේ පරිසරය ඇතුළෙම මේ රූගත කිරීම ආරම්භ වෙලා පළවෙනි දවසේම මේ ඒක හැදුනා. ඉතින් ඒකින්ද ඊට පස්සේ ඒගොල්ලෝ අතර තිබිච්ච අර අන්තර් සම්බන්ධතාවය කියන එක ආගන්තුක වුණේ නෑ. නිකන් ඒ රංගපෑමට අවශ්‍ය තරම් සමීප මේ සම්බන්ධයක් හැමෝ තුලම තිබ්බා. ඒ හින්දා අපිට ඒක ගැටලුවක් වුණේ නෑ. ඒ අයත් එක්කම අපේ අයත් ඒ හරියට ඒ රංගපෑම් කටයුතු වල මේ යෙදුණා. චිත්‍රපටයේ සංගීතය ගැන විශේෂයෙන් කතා කරමු. මොකද මේ විශේෂයෙන්ම යක්බෙරේ මේ ඒක අනන්‍යතාවයක් කරන මේ චිත්‍රපටය තුල ඔබගේ නිර්මාණ ඔබ ඇන්ටික් කඩේ මරණයකත් ඒ සංගීතයේ තියෙන වෙන රහක් තියෙනවා. මේ යක්බෙරේ සංඥාව මොකද්ද? ඔව් මේක ඇත්තටම මේක සංගීතය මේ සැලසුම් කරේ සහායක ඉදිරිපත් කරේ මේ අජිත් කුමාර රිසිරි සහ නාමිනී පංචලා කියන ඒ දෙන්නා. ඉතින් ඒ දෙන්නා මේ සඳහා සෑහෙන මේ මහන්සියක් වුණා. එකක් තමයි ඒ නිරුදා ප්‍රිය කරන සංගීතය මොකද්ද? ඔහුගේ ලියකියවිලියෙන් හොයාගෙන ඒවා මේවා කරපේ. අනිත් එක නිරුදාට මෙහිදී ඇහිච්ච අමුතු සංගීතය මොකද්ද? ඔහු කම්පණය කර සංගීතය මොකද්ද? ඔහු ඒ ගැන සඳහන් කරලා තියෙන අමුතු සංගීතයක්
ඇහුණා කියලා වරලා. ඒකනේ දැන් අධිරාජ්‍යවාදී අර සුද්දු කියන්නේ මේ එහෙම එකක් මේ නෑ. මේක ඇවිල්ලා සංස්කෘතික කාන්තාරයක් මේක ඇතුලේ කොහොමද එහෙම උසස් සංගීතයක් වගේ දේවල් කියද්දි නිරුදාව කම්පණය කරපු මේ සංගීත විදිහක් මේක ඇතුලේ තිබිලා තියෙනවා. මොකක්ද කියන එක ගැන මෙයාට මේ එතන ඉඳන් තමයි සංගීතය ගොඩ නැගෙන්නේ. ඒකට තමයි යක්බිරේ එන්නේ. ඒතකොට නිරුදා මුලින්ම අර යනකොට ඒ ඇහෙන සංගීතයත් එක්ක නිරුදාට එක්තරා විදිහකට මේ සමහරු මම දැක්කා විචාරයන් වල කියලා තියෙනවා නිරුදාට මේ යකා වැහෙනවා කියන එක. ඒ කියන්නේ යක්ෂාරූඪ වීම ආරම්භෙන්නේ එතනින් කියලා. ඊට පස්සේ එන ජීවිතය ඊට පස්සේ ගත කරන ජීවිතය ඊට පස්සේ ඔහුගේ අර සම්පූර්ණ මුළු මේ සිදුවීම් මාලාව ඔස්සේ අවසානයේ යනකොට උට ආයසරයක් ඒ යක් මූණ හම්බ වෙනවා. එතකොට මේ ඒක සංකේතයක් විදිහට කියන්නේ සිම්බල් එකක් විදිහට පාවිච්චි කරා. ඉතින් ඒක ඒකට අනුව සංගීතය මේ ඒ රූපරාම සැකසුනේත් ඒ සංගීතයට අනුව තමයි. ඒ සංගීතයට පස්සේ ආපු අදහසක් තමයි මේ වෙස්මුණු අදහස. ඒ හින්දා මේක ඇවිල්ලා ඒ සංගීතය රූගත කරන මොහොතේ සිටම අපිට මේ අපි ඒකත් එක්ක මේ වැඩ කටයුතු කරා. මම හිතන්නේ සෑහෙන මේ මහන්සියක් මේ එක්ක කරපු වැඩක්. මම හිතනවා අපේ සිනමා සංගීතයේ සුවිශේෂ අවස්ථාවක් විදිහට ඒ සලකුණු කරගන්න ඒ දෙන්නට පුළුවන් වුණා කියලා. මේ චිත්‍රපටය අපි දැක්ක දැන් ඔබ දැන්ට සිනමා හල් තිරගත කිරීම ආරම්භ කරලා තියෙනවා. මේ චිත්‍රපටයේ දෙමළ භාෂාවෙන් ඔබ බලාපොරොත්තු වෙනවා තිරගත කිරීම කරන්න. මේ චිත්‍රපටය ඇත්තටම දෙමළ භාෂාවෙන් අපි උපශීර්ෂ යොදලා තියෙන්නේ, සබ්ටයිටල් කරලා තියෙන්නේ. අපිට තාම තියටර් එකක් හරියට හම්බුන්නේ නැහැ. ඒ දෙමළ භාෂාවෙන් චිත්‍රපටිය පෙන්වන එක වෙනම කැම්පේන් එකක් එක්ක පටන් අරන් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මේක අස්සේ මොකද යාපනයේ පැත්තට යන්න ඕන. ඒ ගිහිල්ලා ඒ තෝරාගත්ත ශාලාවල හරි කොහොම හරි සංවිධානාත්මක මට්ටමින් පෙන්වීමේ අදහසක් තියෙනවා. ඒ විදිහට අපි ඒකත් ඒ ප්‍රේක්ෂකයා අතරටත් ගෙනියන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. මම හිතන්නේ ඒක ඉදිරියේදී අපි කරනවා. අපි අවසාන ප්‍රශ්න කීපයට આવොත් දැන් මේ තියෙන තාත්තෙත් එක ඔබ දැන් කොවිඩ් එක ඔබ අලුත් පියවරක් ඉදිරියට තියලා ඔබ නිර්මාණකරුවෙක් විදිහට ඉදිරියට ආවා. දැන් අපි ඒ වගේම දැක්ක මේ මාස කීප ඇතුළත සිනමා නිර්මාණ කීපයක් අපේ සිංහල සිනමාවේ ඇතුළේ එළි ලංකාවට මේ තිරගත වෙනවා. මේ ඉදිරි දශකයේවත් අඩු ගන්න අපේ සිනමාවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි හැමදාම කතා කරනවා. ඩිජිටල් සිනමාව ගැන තාම අපිට ඇහෙන්නේ නැහැ. ඒ ගැන කතා කරනවා. මේ දශකයට අපිට මේ සුබ ලකුණු හොයාගන්න පුළුවන් නේද? ඔබට දැන් ඔබ නැත්නම් යෝජනා කරන්නේ මොකද්ද අපි? ඔව් මෙහෙමයි ලංකාවේ සිනමාව කියන එක මේක සිනමාව මේ නිෂ්පාදනය නෙවෙයි සිනමාව ප්‍රදර්ශනය කියන එක ඒ ප්‍රදර්ශන රටාව ආකෘතිමය වශයෙන් වෙනස් වෙන්න ඕන. ඒකට හේතුව තමයි ලංකාවේ සිනමාවේ මේ හැම ප්‍රේක්ෂකයෙකුටම තමන්ට කැමති වෙලාවක තමන් කැමති චිත්‍රපටයක් දකින්න තියෙන අවස්ථාව මේ තියෙන ශාලා ආකෘතිය ඇතුළේවත් නැහැ. උදාහරණයක් හැටියට මම හිතන්නේ දැන් වන් ගෝල් ෆේස් කොළඹ CCC වගේ තරම්ම ලොකු නොවුනත් ප්‍රාදේශීය මට්ටමින් ඒ නගර මට්ටමින් අඩුම තරමින් ස්ක්‍රීන් 3ක්වත් තියෙන ශාලා හැදෙන්නට ඕන. ඔය හැදුනට පස්සේ මිනිස්සුන්ට අර තමන් කැමති චිත්‍රපටයක් තමන් කැමති වෙලාවක තමන්ට ළඟ තැනක බලන්න පුළුවන් කරන එක හැදෙන එක ඒකට අපි කියනවා සප්ලයි සයිඩ් එකෙන් අපි දෙනවා කියලා. ඒ සප්ලයි සයිඩ් එක දුන්නාම මිනිස්සුන්ගෙන් පුළුවන් මේ ඒකට ඕන කරන ඩිමාන්ඩ් එක හදාගන්න. ඉතින් ඒක අපි ඇත්තටම මේ අපි අර මූලික මේ ආර්ථික විද්‍යා සංකල්පවත් වැඩ කරන්නේ නැති තත්වයක් නේ දැන් තියෙන්නේ සිනමාව ඇතුළේ. ඒ හින්දා තමයි මේ අරුබුදේ. ඒක මගහැරිච්චාම ඒක ඔය ටික මේ මගහැරී කියලා මම විශ්වාස කරනවා. ඔව් දැන් ඔබත් දැන් සිනමාවට අමතරව වේදිකා නාට්‍යයට තව නිර්මාණ ගොඩක් කරන කෙනෙක්. මේ ළඟදී අපි මේ සෝෂල් මීඩියා එකේ දැක්කා මේ රූකාන්ත ගුණතිලකත් එක්ක ගීතයක නිර්මාණයක්. ඒ වගේ තව නිර්මාණ තියෙන පොඩක් ඒ ගැන අපි කතා කරමු. ඔව් නෑ මම ඉතින් අර නිකන් ඉන්නේ නැහැ හිටපු ගමන් මොන හරි ඉතින් කරන නිසා මම රූකාන්තත් එක්ක සින්දුවක් කරන්න ආසාවෙන් හිටියා ගොඩක් කාලෙක ඉඳන්. ඒ හදිස්සියේ අවස්ථාවක් හම්බුණා එහෙම මේ ගීතයක් කරන්න. ඒ ගීතය පටිගත කරා. මේ පටිගත කරා කියන්නේ රෙකෝඩ් කරා රූකාන්තත් එක්ක. දැන් ඉතින් ඒක මේ කලබල පොඩ්ඩක් මගහැරනකන් ඉඳලා ඒක මේ එළියට දානවා. රූකාන්ත ඉතින් ගමේ එකනානේ ඉතින් සහ අපි ළඟ සම්බන්ධකම් තියෙනවා. ඒ හින්දා ඉතින් එහෙමත් කරනවා. ඉතින් අර නිකන් ඉන්නේ නැහැ. ඉතින් මොනවා හරි දේවල් ටිකක් එන නිසා
එහෙම නැතුව අපිට ඉන්නත් බැහැනේ. මේ ඒකයි හේතුව. ඔබ මේ මහ බැංකුවේ විශ්‍රාම සැලසුම මේ සැලසුම් කරේ මේ කලාවට තව ටිකක් මීට අමතරව ඔව් ඇත්තටම ඔව්. ඒ කියන්නේ මහ බැංකුවේ අවුරුදු 30ක් තිස්සේ මට මගහැරිච්ච දෙයක් තමයි වේදිකාව. ඒ වේදිකාව මූලික විශේෂ අවධානය යොමු වෙච්ච තැනක් වුණා. ඒ හින්දා මට පොඩ්ඩක් මගේ දරුවෝ දැන් ලොකුයි. මේගොල්ලෝ ස්වාධීනව ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මට පොඩ්ඩක් නිදහසේ ජීවිතය ගත කරන්න ඕන මේ කලා කටයුතුත් එක්ක කියලා මට හිතුණා. ඒ හින්දා තමයි මේක මේ විදිහට දැන් කටයුතු කරගෙන යන්නේ. වේදිකාව ගැනත් අපි කලින් කතා කරා වගේ ප්‍රශ්නයක් තියෙනවා නේද? වේදිකා ඔව් වේදිකාවෙත් ලංකාවේ වේදිකා නාට්‍ය කරන්න යනකොට තමයි අපිට එන ගැටලු මතුවෙන්නේ. ඒ කියන්නේ වේදිකා නාට්‍යයක් දැන් තියෙන විදිහ ඇරුණාම ඊට වඩා වෙන විදිහකට කරන්න ගියාම විශාල වශයෙන් මේ වෙනස්කම් සිද්ධ විය යුතුයි. විශේෂයෙන්ම රඟහලවල් කියන දේවල් හරි දැඩි දැන් නිකන් ඒ දෘಢ මට්ටමින් තමයි තියෙන්නේ. ඒවා ඊට වඩා නම්‍යශීලී වෙන්න ඕන මොකද වේදිකා නාට්‍යක රංගාවකාශය කියන්නේ ස්ටේජ් එක විතරක් නෙවෙයි. ඒ කියන්නේ මුළු ශාලාවම සමහර විට රංගාවකාශය වෙන්න පුළුවන්. ඒ වගේ පරිවර්තනය වෙන්න පුළුවන් රංගහලවල් එහෙම තාම හැදිලා නැහැ. ඒ නිසා ඒ தත්ත්වය ගැන අපිට ඒ කියන්නේ අපේ නාට්‍ය කලාව දියුණු කරන්න නම් ප්‍රේක්ෂකාගාරවලට මිනිස්සු ගෙන්නන එක සහ නාට්‍ය කලාවේ ප්‍රකාශනයේ නිම්මලුළු පුළුල් කරන එකට මේ රංගහලවල් වල තියෙන මේ අර දෘඩ ආකෘතිය කියන්නේ හොලවන්න බැරි ආකෘතිය පොඩ්ඩක් මේ වෙනස් වෙන්න ඕනේ. ඉතින් එහෙම රංගහලවල හැදෙන පාටක් පේන්නේ නැහැ. ඒ වෙනුවට තියෙන රංගහලවල ටිකත් මේ එන්න හිර වෙන ලකුණු තමයි පේන්න තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඉතින් හදා ගන්න වෙනවා. අපි අවසාන ප්‍රශ්නේ යන්න කලින් මම තව ප්‍රශ්නයක් අහනවා. මේක මේ කීප දෙනෙක්ම කතා කරපු ප්‍රශ්නයක්. දැන් තාමත් ලංකාවේ මේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නයක් මම අහන්නේ. ඔබ මේ ශ්‍රේෂ්ඨ ඉන කෙනෙක් සහ අධ්‍යාපන සම්බන්ධ විශාල කැමැත්තක් දක්වන කෙනෙක් හන්දා තාමත් අපේ රටේ විශේෂයෙන්ම නාට්‍ය කලාව හා රංග කලාව උසස් පෙළට ඉගෙන ගන්නකොට තාමත් තියෙන විෂයට ඩ්‍රාමා කියලා තියෙන්නේ මනමේ සිංහබාහුව ඒ කියන්නේ අඩිමුණොත් 80 දශකයේ එහා පැත්තේ නාට්‍ය ටික තමයි තාම උගන්වන්නේ සිලබස් එකට. එතකොට මේ සාමාන්‍ය නාට්‍යට කැමති කට්ටියට පෙන්නන්න කියලා අනුමත කරන චිත්‍රපටි තියෙනෙත් ඒවා. ඇයි මේ 80න් පස්සේ ආපු නාට්‍ය වෙන්න පුළුවන් සිනමාව වෙන්න පුළුවන් ටෙලි නාට්‍ය වෙන්න පුළුවන් ඔබ යෝජනා කරන්නේ නැද්ද මේ විෂය වෙනස් වෙන්න ඕන කියලා මේ සිලබස් එක? නෑ මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඇත්තටම කියනවා නම් එහෙම අපි නාට්‍ය කලාව පාසල් මට්ටමින් රස විඳින්න උගන්වනවා කියන එක ඇතුලේ අපි ඇත්තටම කරන්නේ නාට්‍ය පෙළක් ඇසුරු කරන්නේ නේ. මේවා කරේ ඒක ඒගොල්ලෝ සමහරක් වෙලාවට නාට්‍ය බලලවත් නෑ. නාට්‍ය විභාගේ පාස් වෙනවා. මම මේ ගැන සිංහබාහුව ගැන දීලා විභාගේ පාස් වෙන්න පුළුවන්. බලලවත් නැහැ. බලන්න අදහසකුත් නැහැ. විභාගේ පාස් වෙන්න කටපාඩම් කරලා වැඩේ වෙන. එහෙම නෙවෙයි. කියන්නේ පාසල් මට්ටමින් පුරුදු කරන්න ඕන බින්දනයක්. කියන්නේ ජීවිතයේ පුරුද්දක් විදිහට නාට්‍යයක් රස විඳින්න, සාහිත්‍යයක් රස විඳින්න මේ ඒ පුරුද්දයි ඇති කරන්න ඕනේ. ඒ පුරුද්ද මේ විභාගයෙන් මනින්න පුළුවන් පුරුද්දක් නෙවෙයි. ඒකට වෙන හුරුවක් ඇති කරන්න ඕන. දෙමාපියන්ගේ මට්ටමේ ඉඳන්ම හුරුවක් ඇති කරන්න ඕන. ඒක තමයි නැති වෙලා තියෙන්නේ. ඒක නැති වුනහම ගොඩාක් දේවල් මිස් වෙනවා මිනිස්සුන්ට. මිනිස්සුන්ට සංස්කෘතික ජීවිතයක් ගොඩනගෙන්න තියෙන දේ මිස් වෙනවා. ඒක හින්දා රටක මේ පුරවැසියන් ගොඩනගනකොට පොඩි කාලේ විභාග පාස් වෙන්න නෙමෙයි පුරුදු ටිකක් ඇති කරන්න ඕන. පාරේ යනකොට කුණු දාන්න නැති පුරුද්ද. පාරේ මේ හරියට වාහන මේ මාරු වෙන පදිකයෙන් මාරු වෙන තැන් වලින් මාරු වෙන්න පුරුදු වෙන එක. ඒ වගේම මේ කලාවක් මේ සාහිත්‍යයක් නාට්‍යයක් ඒකක් රස විඳින්නේ ඇති කරන්න ඕන පුරුද්ද පොතක් කියවන පුරුද්දක් කරන්න ඕන. ඒ පුරුද්දක් කරාම තමයි ඒක ජීවිතයට එක්ක වෙන්නේ. දැන් අපි කරන්නේ විභාගයටනේ ඔය නාට්‍ය හා රංග කලාව අරවා මේ ඔක්කොම තියෙන. සමහරව විභාගේ පාස් වෙනවා. චිත්‍ර වලට දීලා ඒ වෙනවා. චිත්‍ර අඳින්න බෑ වුණාට. ඒ වගේ අර එහෙම මේ එහෙම තත්ත්වයක් තියෙනවා. ඒක මං හිතන්නේ අපි මේ හදා ගන්න ඕනේ. එතකොට තමයි පුරවැසියන් විදිහට අපි ගොඩ නැගෙන්නේ. ඒ පුරවැසියන් ගොඩ නැගෙන සැලැස්මක් නැහැ. ඔව් අවසාන වශයෙන් ඔබගේ ගෙදර ඉන්න මිත්‍රයෙකුත් ඒක තමයි. එයාට මේ අපි අවසාන ප්‍රශ්නය අහන්නේ. ඇල්බෝද්‍රත් එක්ක මේ දවස්වල ජීවත් වෙනවා. ජීවිතේ කොහොමද සාමාන්‍ය ජීවිතේ ඔබගේ සැලසුම් කරලා වැඩ කටයුතු කරන්නේ? ඔව් වැඩ තියෙනවා. වැඩ ඕන තරම් තියෙනවා. ඉතින් මට කොහොමදත් කාලය කියන එක මේ
කළමනාකරණය කරගන්න පුරුද්දක් තිබ්බා. මං වැඩ කටයුතු බොහෝමයක් අස්සේ වුණත් මම විවේකයක් විඳ කෙනෙක්. තාමත් එහෙමයි. දැන් මම චිත්‍රපටි කරනවා, වෙන දේවලුත් කරන අතර මම චිත්‍රපටි බලනවා, නාට්‍ය බලනවා, සංගීතය අහනවා. ඒ දේවල් ටික වෙනවා. ඒත් මම බොහොම මේ සැහැල්ලුවෙන් මේ දවස් ඉතින් ගෙවගෙන එනවා. අපේ මේ ගැටලු තියෙනවා, ප්‍රශ්න තියෙනවා, ලයිට් කැපෙනවා, ආරෝම ඔක්කොම තියෙනවා. ඒ අස්සේ ජීවිතේ යන්න ඕනනේ. ඒක යනවා ඉතින්. ඒක නැතුව අමාරුයි. ඔව් එහෙනම් ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක දවසේ සාකච්ඡාවට එකතු වීම පිළිබඳව. අපි මේ චිත්‍රපටය පිළිබඳව අපි බලාපොරොත්තු වන රටේ ජනතාව සහ මේ කලාවට ආදරය කරන කෙනෙක් බොහෝ දෙනෙක් කතා කරා කියලා. ඒ වගේම ඔබගේ ඉදිරි නිර්මාණ වලට තවත් ශක්තිය ඒ වගේම නිර්මාණ කරන්න අවශ්‍ය පරිසරය සැකසේවා කියලා අපි සූපතුම කළ ගමන් Next TV වෙනුවෙන් අපි සමුගන්නා යලි දවසක හැම බලාපොරොත්තු වෙන්නේ. ඔබ සැමටත් ස්තුතියි. අද දවසේ අපිත් සමග ඇල්බෝද්‍රා චිත්‍රපටය සහ ඒ ආශ්‍රිතව මොකද උනේ කියන කතා බහ කරන්න එකතු වුණේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ සහ ප්‍රවීණ කලාවේදී අශෝක හඳගම මහතා. අපි යලි දවසක මේ වගේ තවත් කලා වේදිකෙක් සමග හැම බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබ සැමට ස්තුතියි.